හැමෝටම සුබ දවසක්. එතකොට අයහපත් කාලගුණ තත්ත්වයක් එක්කලා කොහොම මාරුවෙන් වීඩියෝ එකක් කරගන්නේ. ඕගොල්ලොන්ට මේ අද මම කතා කරන්න යන්නේ ළමයිනේ ටියුබර්කියුලෝසිස් කියන ඩ්‍රග්ස් කාණ්ඩය ගැන. ඇත්තටම ටියුබර්කියුලෝසිස් වලට දෙන ඩ්‍රග්ස් කාණ්ඩය. මොකක්ද මේ ටියුබර්කියුලෝසිස් කියන එක ගැන අපි ඉස්සෙල්ලාම කතා කරමු. ඇත්තටම ළමයි ටියුබර්කියුලෝසිස් කියලා කියන්නේ ෂය රෝගය. සිංහලෙන් කියනවා ෂය රෝගය කියලා. එතකොට අතීතයේදී මේකට පාවිච්චි කරලා තියෙනවා වචනයක් කැකි හෙම්බිරිස්සාව කියලා. එතකොට ටියුබර්කියුලෝසිස් වල ප්‍රධානම ප්‍රශ්නය තමයි කැස්ස ඇති වෙනවා. හේතුව මේගොල්ලොන්ගේ මේ රෙලේ හදන යම්කිසි බැක්ටීරියාවක් අපි කතා කරන බැක්ටීරියාව කවුද කියලා අපේ ශ්වසන මාර්ගයේ ප්‍රධාන වශයෙන් ඇතුළු වෙලා හානි පමුණවන්න ගන්නවා. එතකොට මේකෙදී අපිට බලන්න හැකි මේ බැක්ටීරියාව කවුද කියලා. මේ බැක්ටීරියාවේ නම තමයි ළමයිනේ මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස්. මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස්. එතකොට මේකත් හරියට ක්ලැමයිඩියා හදන බැක්ටීරියාව වගේම සමානකමක් දක්වන බැක්ටීරියාව. මොකද මේක ළමයිනේ ඉන්ට්‍රාසෙලියුලර්. right? මේ බැක්ටීරියාව ඉන්ට්‍රාසෙලියුලර්. සෙලියුලර් එකක් සෙල් එකක් ඇතුලේ තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. උදාහරණයක් විදිහට මැක්‍රෝපේජ් ඇතුළට මෙයාලා රින්ගනවා. right? එතකොට ඕගොල්ලෝ ගැන ඕගොල්ලෝගේ ෂය රෝගයට අදාළ ඇන්ටොම් ෆිසියොලොජි දැනුම ඕගොල්ලොන්ට නෝට් එකක් කියලා තියෙනවා. ඒකෙන් බලාගෙන පොඩ්ඩක් තර්ක කරගන්න. හැබැයි ප්‍රධාන වශයෙන් රැට නයිට් ස්වෙටින් රැට දාඩි දාන්න ගන්න. ඇපටයිට් එක අඩු වෙලා බර අඩු වෙනවා. weight loss එකක් දකින්න හම් වෙනවා. මේ ලීඩි හැදුනහම ඊට අමතරව කැස්ස සමග ලේ පිට වෙනවා. right? cough with blood staining cough. right? cough with sputum. ඒකට අපි ඔයාලා දන්නවා මේ ෂය රෝගයේදී සෙම පටල පරීක්ෂාවක් කරනවා කියලා. ඊට අමතරව බ්ලඩ් ටෙස්ට් එකක් කරනවා. මේ ඔයාලා දන්නවා ස්කින් ටෙස්ට් TB ස්කින් ටෙස්ට් කියලා ස්කින් ටෙස්ට් එකක් කරනවා. ඉන්ට්‍රාඩර්මල් ඉන්ජෙක්ෂන් එකක් ගන්න එක. ඒව ගැන අපි ඉස්සරහට කතා කරමු. නමුත් මම මෙතනදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට ඇන්ටි ටියුබර්කියුලෝසිස් නැත්නම් ටියුබර්කියුලෝසිස් වලට දෙන බෙහෙත් සම්බන්ධව කතා කිරීම තමයි. මේකේ ප්‍රධානම අරමුණ ටියුබර්කියුලෝසිස් වලට දෙන බෙහෙත් සම්බන්ධව ඔයගොල්ලන්ට කතා කරන්නේ. right? එතකොට අපි ගත්තොත් මේ ටියුබර්කියුලෝසිස් හදන ළමයිගේ බැක්ටීරියාව, ඒ බැක්ටීරියාව යම් කිසි විශේෂත්වයක් තියෙනවා කියලා මම කතා. මෙයා ඉන්ට්‍රාසෙලියුලර් ඉන්ගන්න හදන එකක් කියලා මම කිව්වා. හරියට ක්ලැමයිඩියා වගේ. එතකොට අපි බලමු මේ බැක්ටීරියාවේ මොනවද තියෙන විශේෂත්වය කියලා. right? ඒක ගැන පොඩි අධ්‍යයනයක් කරලා කරලා ඉස්සරහට යන්න. right? මෙයාලා ස්ලෝ ග්‍රෝවිං බැක්ටීරියාවන් ජාති. සාමාන්‍ය ප්‍රධාන වශයෙන් ඩ්‍රොප්ලට් වලින් බෝ වෙන්න පුළුවන්. right? කැස් දැන් මේ අපි මේ කාලේ තියෙන වසංගතේ කොරෝනා වගේ තමයි. ඩ්‍රොප්ලට් ආශ්‍රිතව අනිත් කෙනෙක්ට යන්න පුළුවන්. අපි කහිනකොට ඒ කැස්සේ තියෙන පුංචි පුංචි ඩ්‍රොප්ලට් ඔයාලා ඇඟට ගිහිල්ලා මගේ ඇඟට ඇවිල්ලා ඔන්න අපිට ෂය රෝගය ආසාදනය වෙන්න පුළුවන්. වෛරස් එකක් තරම් භයානක නැහැ. නමුත් ස්ලෝ ග්‍රෝවිං growth එකක් තියෙන බැක්ටීරියාව. එතකොට මේගොල්ලොන්ගේ මේ බැක්ටීරියා සෙල් එක වටේට මේගොල්ලොන්ගේ මේ බැක්ටීරියා සෛලයේ වටේට තියෙන ආවරණය ළමයිනේ සෛල බිත්තිය කෙලින්ම ලිපිඩ් මෙම්බරේන් එකක් තියෙනවා. right? ලිපිඩ් මෙම්බරේන් එකක් තියෙන හින්දා අපි දන්නවා ගොඩාක් ඩ්‍රග්ස් water soluble drugs රින්ගන්න අමාරුයි මේක ඇතුළට. මේ බැක්ටීරියා විනාශ කරගන්න රින්ගන්න අමාරුයි මේ සෛලය ඇතුළට. right? ඒ තමයි මම කිව්වේ ලිපිඩ් මෙම්බරේන්. ඒ කියන්නේ ඉන්ට්‍රාසෙලියුලර් රින්ගන්න අමාරුයි අපිට ඩ්‍රග්ස් වල. right? ඇයි ඊට අමතරව මේ ඩ්‍රග් එක සිංගල් ඩ්‍රග් එකකට රෙසිස්ටන්ට්. අපිට එක බෙහෙතක් දීලා මේකේ මේ මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් කියන බැක්ටීරියාව විනාශ කරන්න බෑ. එක බෙහෙතක් දීලා විනාශ කරන්න අමාරුයි. right? resistant to single agent. එක බෙහෙතක් දීලා විනාශ කරන්න අමාරුයි. ඊට අමතරව තමයි මල්ටි ඩ්‍රග් රෙසිස්ටන්ට් බැක්ටීරියාව. මේක හොඳට මතක තියාගන්න. මෙන්න මේ බැක්ටීරියාව මල්ටි ඩ්‍රග් රෙසිස්ටන්ට් බැක්ටීරියාවක්. එහෙනම් එක බෙහෙතක් දීලා අපිට මෙයාව විනාශ කරන්න බෑ. එහෙනම් බෙහෙත් කීපයක එකතුවක් අපිට මෙයාව විනාශ කරන්න දෙන්න. එහෙනම් තර්කයක් විදිහට ගොඩනගා ගන්න පුළුවන් මේ බැක්ටීරියාව විනාශ කරන්න එහෙනම් අපිට ඩ්‍රග්ස් රෙජිමන් එක නැත්නම් ඩ්‍රග්ස් විශාල ප්‍රමාණයක් දෙන්න අවශ්‍යයි. right? ඩ්‍රග්ස් විශාල ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් බෙහෙත් ගත්තොත් ඒ රෙජිමන් එකට ඩ්‍රග්ස් අරගත්තොත් සාමාන්‍යයෙන් මාස 6ක් තුල නොබඩවා ප්‍රතිකාර ගත්තොත් මෙන්න මේ ෂය රෝගය නැත්නම් ටියුබර්කියුලෝසිස් කියන තත්ත්වය සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්. right?
එතකොට ප්‍රධාන වශයෙන් ගත්තහම මේ මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් ඩිස්ට්‍රොයි කරන්න අපි පාවිච්චි කරන ඩ්‍රග්ස් ප්‍රධානම වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. right? පළවෙනි එක තමයි first line drugs කියලා. first line drugs. මේ first line drugs කියන්නේ අපි දෙන drug එක අපිට නැත්නම් මිනිස්සයාට toxic නැති tuberculosis අතන මේ mycobacterium tuberculosis කියන බැක්ටීරියාව විනාශ කිරීමේ හැකියාව ඉතාම ප්‍රබලව තමයි first line drugs කියන්නේ. ආයෙත් කියනවා first line drugs කියන්නේ හරිම පැහැදිලි. first line drugs කියන්නේ mycobacterium tuberculosis විනාශ කිරීමේ හැකියාව ප්‍රබලව තියෙන සහ අපිට toxic ගතිය ඉතාම අඩු බෙහෙත් තමයි first line drugs එක. ඒකින්ද first line drug එක තමයි usually පාවිච්චි කරන regimen. second line drugs කියන්නේ ළමයි යම් තත්ත්වවල first line drugs පාවිච්චි කරන්න අපහසු වෙනවා. යම් තත්ත්වවල first line drugs පාවිච්චි කරන්න අපහසු වෙනවා. අපිට යන්න වෙනවා second line drugs group එකට. second line drugs group එක පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේවා අපිට ඉතාම toxic. අපි පාවිච්චි කරන ඇන්ටිබයොටික් තමයි. නමුත් මේවයි toxic ගතිය වෙන්නේ. සහ mycobacterium tuberculosis කියන මෙන්න මේ බැක්ටීරියාව මරන්න තියෙන නැත්නම් බැක්ටීරියාව විනාශ කරන්න තියෙන efficacy එක first line drugs වලට වඩා second line drugs වලට. එහෙනම් suitable න first line drugs නමුත් යම් තත්ත්ව මත මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් උදාහරණයක් ඇලර්ජික් එකක් වුණොත් ඊට අමතරව multi-drug resistant බැක්ටීරියාවකට අහන්න නැත්නම් අපිට යන්න වෙනවා second line drugs. එහෙනම් second line drugs වල toxicity එක toxic ගතිය තාම වැඩි. first line drugs වල toxic ගතිය තාම අඩුයි. efficacy එක ගත්තොත් ප්‍රබලතාවය first line drugs වල තාම වැඩි. second line drugs වල efficacy එක තාම අපි දැන් යම් බලන්න මොනවද first line drugs මොනවද second line drugs කියලා බලන්න කතන්දරයක් විදිහට ඉස්සරහට යන්න. right. right. එහෙනම් first line drugs ගැන කතා කරපු ගමන්නේ first line drugs ගැන ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන් isoniazid කියන drug. ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන් isoniazid කියන drug. මේ isoniazid කියන drug එක ඔයාලා හොඳට තේරුම් ගන්න මේක බැක්ටීරියසයිඩ්. ප්‍රධාන වශයෙන් first line drugs පහයි. මතක තියාගන්න ප්‍රධාන වශයෙන් first line drugs පහයි. පළවෙනි එක කියනවා isoniazid. right? මේගොල්ලෝ බැක්ටීරියසයිඩ්. එහෙම නැත්නම් බැක්ටීරියාව සම්පූර්ණයෙන් මරලා දානවා. right? මතක තියාගන්න ලේසි. isoniazid side effects තමයි ළමයි. isoniazid අපි හඳුන්වනවා abbreviation එකක් වශයෙන්ම INH කියලා. isoniazid හඳුන්වනවා INH කියලා. isoniazid. right? මේ abbreviation එක බලන්න. INH. isoniazid කියන්නේ INH. I කියන එකෙන් iron කියන එක ගත්තා. ළමයි මේගොල්ලෝ අපේ ඇඟේ iron accumulate කරලා දානවා. එතකොට මේ iron useless වෙලා අපේ ඇඟේ anemia විශේෂයෙන් megaloblastic anemia කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. right? එහෙනම් පැහැදිලි isoniazid වල side effect එකක් තමයි anemia ඇති කරන්නේ. megaloblastic anemia. මොකද වෙන්නේ? iron accumulation වෙනවා විශේෂයෙන් mitochondria සුදුව වෙන්නේ result විදිහට anemia ඇති වෙයි. iron useless වෙලා iron නැත්තම් අපේ රුධිරේ red blood cells production එක කරගෙන යන්න බෑ. ඔන්න anemia තත්ත්වය. ඊළඟට N කියන එකෙන් මම ගන්නවා side effect එක neuritis. neuritis තත්ත්වයක් ඇති වෙනවා. නැත්නම් ස්නායු inflammation වෙලා neuritis කියන තත්ත්වය වෙනවා. දෙවෙනි side effect එක එන neuritis. තුන්වෙනි එක H කියලා අපෙන් ගන්නවා hepatitis කියන ලෝක කියන්නේ. hepatitis නැත්නම් අක්මා ප්‍රදාහය. අපේ liver එක damage වෙන්න පුළුවන්. liver failure වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න කිව්වා isoniazid වලට
තව නමක් තමයි INH කියලා කියන්නේ. මේ INH එකෙන් කොහොමද සයිඩ් ඉෆෙක්ට් හදාගන්නේ කියලා තියෙනවා. ඊළඟට දන්නෝ දනිති සිස්ටීමික් ලූපස් එරිත්‍රොමැටෝසිස් කියලා දෙයක් තියෙනවා. සිස්ටම් 9ටම බඩපාන ඔටෝ ඉම්යුන් ඩිසීස් එකක්. අපේ ළමයි දන්නවා මේ ක්ලාස් එකකින් ළමයි සිස්ටමික් SLE කියලා කියනවා. සිස්ටමික් ලූපස් එරිත්‍රොමැටෝසිස්. බලන්න මේකෙත් අකුරු 3යි. කයි SLE අකුරු 3යි. INH එකෙත් අකුරු 3යි. isoniazid වලට SLE කියන සයිඩ් ඉෆෙක්ට් එක එන්නත් පුළුවන්. නැත්නම් සිස්ටමික් ලූපස් එරිත්‍රොමැටෝසිස් එන්නත් පුළුවන්. එහෙනම් මතක තියාගන්න විදිය කියලා දුන්නා isoniazid සයිඩ් ඉෆෙක්ට් ළමයිනේ ඇනීමියා, නියුරයිටිස්, හෙපටයිටිස් සහ SLE වත් සිස්ටමික් ලූපස් එරිත්‍රොමැටෝසිස්. right? එහෙනම් දෙවෙනි එක්කෙනාට යනවා. දෙවෙනි එක්කෙනා තමයි rifampin. rifampicin කියලා කවරකය ප්‍රොනවුන්ස් කරනවා. rifampin. isoniazid rifampin. මේ rifampin ගත්තාම rifampin කියන ඩ්‍රග් එකත් බැක්ටීරියසයිඩල් කෙලින්ම Mycobacterium tuberculosis වක්ලා බැක්ටීරියසයිඩ්. right? එතකොට මේකේ සයිඩ් ඉෆෙක්ට් එක R අකුරෙන් මම එළියට ඇදලා ගන්නවා. මේකේ සයිඩ් ඉෆෙක්ට් එක R අකුරෙන් මම එළියට ඇදලා ගන්නවා. red orange color discrimination තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඒකයි ප්‍රධාන වශයෙන් මුත්‍රා orange පාටට යන්න ගන්නවා මේ rifampicin වල නැත්නම් rifampin වල side effect එකක්. rifampin වල side effect එකක්. right? ඊළඟට යනවා ඔන්න බලන්න isoniazid කතා කරලා bactericidal බව කිව්වා. right? සාමාන්‍යයෙන් isoniazid එක්ක ළමයිනේ vitamin B6 කියන බෙහෙත් දෙනවා. vitamin B6 දෙනවා. isoniazid එක්ක. හේතුව මේ ඇනීමියා තත්ත්වය වළක්වනවා. මේ ඇනීමියා තත්ත්වය ගොඩක් බලන්න isoniazid වගේ ඩ්‍රග් ගන්න අයට vitamin B6 component දෙනවා. උදාහරණයක් vitamin B complex දෙන්න පුළුවන් vitamin B6 දෙන්න ඕනේ. මොකද එයාගේ ඇනීමියා තත්ත්වය මනගෑරනවා. දන්නවා ඒ vitamin B වැදගත් වෙන්නේ ඇනීමියා වලට. right? එතකොට isoniazid කතා කරලා rifampicin වලට මොකද වෙන්නේ? red orange color මුත්‍රා පිට වෙන්න ගන්නවා. නැත්නම් orange color මුත්‍රා පිට වෙන්න ගන්නවා. අල්ලගන්නේ කොහොමද? rifampin වල R එකේ. දෙවෙනි ඩ්‍රග් එක rifampin කතා කරා බැක්ටීරියසයිඩ්. තුන්වෙනියට යනවා pyrazinamide කියන ඩ්‍රග් එක. මේ pyrazinamide කියන ඩ්‍රග් එකත් බැක්ටීරියසයිඩ්. මේ pyrazinamide කියන ඩ්‍රග් එකත් බැක්ටීරියසයිඩ්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේකත් බැක්ටීරියසයිඩල් ඩ්‍රග් එකක්. pyrazinamide කියන එක මම ලියනවා. මෙහෙම ලියන්නේ නැහැ. නිකන් මතක තියාගන්න Pyrazinamide. Pyrazinamide කියලා මම ලියනවා. Pyrazinamide. Pyrazinamide. නමුත් හරි නම pyrazinamide. මම නිකන් ලියනවා Pyrazinamide කියලා. මේ Pyrazinamide කියන එකේ URIC uric කියන කැලල වෙන් කරලා ගත්තාම uric කියන්නේ uric acid වල. pyrazinamide මම ලියනවා Pyrazinamide කියලා. ඒකේ uric කැලල අල්ලගත්තා. මෙයාගෙන් ඇති වෙනවා ළමයිනේ ඇඟේ uric acid accumulate වෙලා form වෙලා gout කියන ලෙඩේ. gout G O U T දන්නෝ දන්නේ. පේපර් ක්ලාස් එකේ කියනවා gout කියන කප්පේ මොකක්ද කියලා දන්න. මේ ක්ලාස් වල කියන gout කියන කප්පේ මොකක්ද දන්නවා. එහෙනම් pyrazinamide වලට side effect එකක් විදිහට gout ඇති වෙන්න පුළුවන්. gout ඇති වෙන්න. මොකද uric acid form වෙනවා. අල්ලගන්න විදිහ කියලා දුන්නා pyrazinamide Pyrazinamide කියලා අපි මතක තියාගන්නවා. uric කියන කැලලකින් ආවොත් gout හැදෙනවා. right? එහෙනම් නම ලියන්නේ pyrazinamide නේ. තුන්වෙනි එක්කෙනා හරි bactericidal pyrazinamide අපි යනවා හතරවෙනියා බලන්න. හතරවෙනියා ළමයිනේ ethambutol එකම එක first line drug group එකේ ඉන්න bacteriostatic නැත්නම් බැක්ටීරියාගේ growth එක වර්ධනය බාල කරන replication එක බාල කරන බෙහෙත ethambutol. ethambutol කියන එකේ E අකුර ගන්නවා එළියට E අකුර ගන්නවා එළියට E කියන්නේ side effect හැදෙනවා I එකේ S වල E කියන්නේ I. සාමාන්‍යයෙන් අපිට optic neuritis කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. optic neuritis නැත්නම් අපේ optic nerve එක ඉම්ප්ලිමන්ට් වෙනවා. optic neuritis බලන්න පුළුවන් අර රතු කොළ වර්ණාන්දතාවය දකින්න පුළුවන්. ethambutol ගන්න පුද්ගලයෙක් කියනවා නම් මට කොළ පාටට පේනවා මට රතු පාටට පේනවා කියලා අන්න optic neuritis කියන කතන්දරය ඇවිල්ලා optic neuritis කියන කතන්දරය ඇවිල්ලා මතක තියාගන්න මේ පාර විභාගයට අනිවාර්යෙන් TB ප්‍රශ්නයක් වෙන MCQ side effect වලින් ප්‍රධාන වශයෙන් අහයි උඩට මතක තියාගන්න
right හොඳට කියලා right එතෙන්බියුටෝල් වල එහෙනම් E එක ගත්තා red green optic neuritis වෙන්න පුළුවන් දැන් අපි දන්නවා streptomycin කියන්නේ amino glycosides group එකේ drug එකක් බව amino glycoside group එකේ drugs වලට මම කිව්වා ototoxicity nephrotoxicity එනවා කියලා උදේට මතක නම් කල්පනා කරන්න amino කියන කැලෙන් මම side effect එක ඉගෙනුවා එහෙනම් මතක තියාගන්න ලේසි streptomycin ඊළඟට කියන bactericidal action එක එහෙනම් දැන් කතන්දරය පැහැදිලි first line drugs එක first line drugs කියන මොනවද තාම TB වලට effective Mycobacterium tuberculosis වලට තාම ප්‍රබලව හානි කරන පමුණවන drugs group එක සහ මෙවැනි toxic හැකියාවක් ඉතාම efficacy එකත් එක්ක second line drugs group වලට වඩා කියන්නේ ඒකට drugs පහයි isoniazid bactericidal rifampin bactericidal pyrazinamide cidal ethambutol and streptomycin කතන්දරයක් විදිහට drugs ටික පාඩම් කරගන්න ඕනේ side effect කතන්දරයක් විදිහට මතක තියාගෙනමයි විභාගයට යන්න ඕනේ right අපි යන second line drugs group එක බලන්න second line drugs group එක බලලා ඊට පස්සේ කතා කරමු regimen මොනවද කියලා right right මම දැන් ඕගොල්ලන්ට කතා කරලා කියලා දුන්නා tuberculosis වලට පාවිච්චි කරන first line drugs ටික. එතකොට මම ෆොටෝ එකක් දාලා තියෙනවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒකේ මම දාලා තියෙනවා ඔයගොල්ලන්ට first line drugs මොනවද second line drugs මොනවද කියලා. එතකොට මේ second line drugs වලට විශේෂයෙන් ළමයිනේ අපි පාවිච්චි කරනවා quinolone drugs group එක ciprofloxacin වගේ දේවල්. එතකොට ඊට අමතරව amino glycoside drug group එක kanamycin amikacin වගේ drugs ඊට අමතරව macrolides drugs group එකත් අපි පාවිච්චි කරන බව ඔය ෆොටෝ එකෙන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. ඒකත් මම කොටස් දෙකකට bactericidal and static කියන එක යටතේ වෙන් කරලා තියෙනවා. එතකොට මේ පෙන්නන්න යන්නේ ළමයිනේ drugs regimen එක. right? මෙතන drugs regimen එක විතරක් ගත්තාම ඒකත් අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට දෙනවා. සාමාන්‍යයෙන් ළමයිනේ tuberculosis වලට 6 months තමයි drugs management එක යන්නේ. 6 months තමයි යන්නේ drugs management. 6 months තමයි drugs management එක යන්නේ. මේ 6 month වලින් පළවෙනි මාස දෙක ඉතාම සුවිශේෂී මාස දෙකක්. මේ පළවෙනි මාස දෙකේදී drugs වර්ග 4ක් යනවා. drugs වර්ග 4ක් යනවා. right? අපි බලමු for 2 months සාමාන්‍යයෙන් පළවෙනි මාස දෙකේ first line drugs management එක යනකොට first line drugs treatment එක යනකොට පළවෙනි මාස දෙකේදී යන්න ඕනේ isoniazid අපි කියනවා INH කියලා short term rifampicin නැත්නම් rifampin කියලා ප්‍රොනවුන්ස් කරනවා pyrazinamide ethambutol සහ streptomycin ethambutol කියන drug එක කියන්නේ ආයි කියනවා පළවෙනි drug එක isoniazid INH දෙන්න ඕනේ 300 mg daily dose ඒ dose එක depend වෙනවා සමහර condition මත නමුත් 300 mg තමයි standard dose එක. ඒතර rifampicin උත් 450 mg තමයි යන්නේ. daily dose එක. දවසට 450. pyrazinamide 1.5 gram. දවසට 1.5 gram. ethambutol 800 mg. මෙන්න මේ drugs හතර තමයි පළවෙනි මාස දෙකේදී first 2 month වලදී යන්නේ. first 2 month වලදී යන්නේ. විශේෂත්වයක් තියෙනවා මම මේගොල්ලෝගේ සයිඩ් ඉෆෙක්ට් කියනවා ඔයගොල්ලොන්ට මතක තියාගන්න ක්‍රමයක් කියලා දුන්නා. එතකොට මේ ethambutol කියන ඩ්‍රග් එක මම මතක තියාගන්න කිව්වා මේකේ සයිඩ් ඉෆෙක්ට් එක E අකුරෙන්. මේක එනවා ළමයිනේ E අකුරෙන් මොකක්ද? ඔයගොල්ලෝ හොඳට මතක් කරගන්න I කියන එක මම කියලා දුන්නා. ethambutol වල E අකුරෙන් I කියන එක කියලා දුන්නා. I කියන්නේ ඇහැ. ඇහැ සම්බන්ධ සයිඩ් ඉෆෙක්ට් එනවා ethambutol. උදාහරණයක් රතු කොළ වර්ණ අන්ධතාවය ඇති වෙන්න පුළුවන් රතු පාටට හෝ කොළ පාටට පේන්න පුළුවන් විෂුවල් ඉෆෙක්ට් එක. නැත්තම් අපි දකින දේවල්. ඉතින් මේ ethambutol වල එන මේ සයිඩ් ඉෆෙක්ට් එක ළමයිනේ අවුරුදු 6න් පල්ලෙහා children වල චූටි ළමයින්ට හඳුනා ගැනීමට අපහසුයි. දැන් මට විෂුවල් ඉෆෙක්ට් එකක් එනවා විෂුවල් සයිඩ් ඉෆෙක්ට් එකක් එනවනම් මට පේනවා නම් රතු පාටට කොළ පාටට මට ඒක කියත හැකි ගිහිල්ලා අම්මේ මට රතු පාටටයි කොළ පාටටයි පේනවා කියලා. එතකොට මේ ඩ්‍රග් එක ගන්නකොට අම්මා දැන් ගිහලා ડોක්ටර් කිව්වට පස්සේ ethambutol මට නතර කරනවා. නමුත් වයස අවුරුදු 6න් පහළ children under 6 years of age
ළමයින්ට බෑ මේ සයිඩ් ඉෆෙක්ට් එක තමන්ගේ දෙමව්පියන්ට තේරුම් කරලා දෙන්න. මොකද ඒගොල්ලන්ට එච්චර දැනුමක් නැති හින්දා. තේරුම් ගන්න බෑ. ඒකින්ද children under 6 year of age අවුරුදු 6න් පහළ ළමයින්ට මේ ethambutol දෙන එක contra indicated කරලා දෙන්න. දෙන එක සුදුසු නැති බව යෝජනා කරලා දෙන්න. ඒගොල්ලොන්ට දෙනවා ethambutol වෙනුවට streptomycin කියන ඉන්ජෙක්ෂන් එක. amino glycoside group එකේ අපි දන්නවා oral දෙන්නේ නැහැ. streptomycin කියන drug group එක ඒගොල්ලොන්ට පාවිච්චි කරනවා ethambutol වෙනුවට. පැහැදිලි. එහෙනම් ethambutol කියන කතන්දරේ සුදුසු නැහැ children under 6 year of age. ඒගොල්ලන්ට දෙන්නේ streptomycin injection. ඔන්න first 2 months ඉවරයි. ඊළඟ මාස 4 තව මම කිව්වා මාස 6ක් බෙහෙත් දෙනවා. ඊළඟ මාස 4ට ගියාම ඊළඟ මාස 4 යමයි කන්ටිනියු කරන්නේ rifampin කියන නැත්නම් rifampicin කියන drug එක 450 mg daily and isoniazid කියන drug එක 300 mg daily. මේ දෙකට resistant එකක් ඇති වුණොත් යම් කිසි තත්ත්ව මත මේ දෙක දීලා resistance එකක් ඇති වුණොත් අපිට පුළුවන් යන්න අර second line formats වලට අර මම කතා කරපු second line drugs group එක උදාහරණයක් quinolone group එකේ drugs වලට යන්න පුළුවන් amino glycosides drugs group වලට යන්න පුළුවන් macrolides drugs group වලට යන්න පුළුවන් එහෙනම් ඉතුරු formats වලට මේ rifampicin සහ isoniazid resistant වුණොත් බැක්ටීරියාවට අහන්නේ නැත්නම් වැඩක් නැත්නම් අපිට පයින්න පුළුවන් අර macrolides quinolone ඒ වගේ drugs ඔන්න තියෙනවා drugs management එක TB වල මේ මට්ටමින් දැනුමක් අරගෙන යන්න විභාගෙට MCQ එක ගොඩක් තියෙනවා. කොහොමද දාලා දින ඔයගොල්ලන්ට 2018 MCQ 2018 MCQ හැමෝටම උත්තර දෙන්න පුළුවන්. හරි ලස්සනට කියලා දීලා දිනවා. සාමාන්‍ය ළමයිගේ මේ අපි සයිඩ් ඉෆෙක්ට් මතක තියාගත්ත විදිහට කල්පනා කරලා බැලුවොත් ඔය ප්‍රශ්නෙට ඇති දෙයක් නැහැ. එතකොට TB කියන ෂෙරෝගේ හදන මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලොසිස් කියන බැක්ටීරියාව ප්‍රධාන වශයෙන් මම කිව්වා ශ්වසන පද්ධතිය ආශ්‍රිතව තමයි ඩ්‍රොප්ලට් මගින් ඉන්ෆෙක්ට් වෙන්නේ. ඉන්ෆෙක්ට් වෙලා තමයි යාලා හදනවා පල්මොනරි ටියුබර්කියුලොසිස් කියන තත්ත්වය. මේ ලංග්ස් වල TB හැදෙනවට තමයි කියන්නේ පල්මොනරි TB. right? ඊට අමතරව තවත් ඕගන් වල TB හැදෙනවා මොනවද කියලා පුළුවන් නම් හොයාගන්න මැසේජ් එකක් දාන්න. අවශ්‍යයි ඉගෙන ගන්න මැසේජ් එකක් දාන්න මම කියලා දෙන්නම්. ඉතින් ඔන්න ඔය කතන්දරේ තේරුම් අරගෙන විභාගයට යන්න MCQ එකක් අනිවාර්යෙන් එනවා. අනිවාර්යෙන් කටපාඩම් කරලා යන්න. අනිවාර්යෙන් MCQ එකක් එනවා. පුදුම ලේසි විදිහට කියලා දීලා තියෙනවා. හරි? ඔන්න drugs management for TB. right? ඔන්න ඔච්චරයි.